management information system, database and information management. මෙතන තියෙන්නේ organizing data in a traditional data environment. ඒ කියන්නේ අපි database එකක් ගත්තාම මූලිකවම තියෙන basic level එකේදී අපි මේ database එකක් create කරන එකයි ඊට පස්සේ ඒකේ අපි පාවිච්චි කරන data save කරන bit එක ගැනයි byte පිනන ඊට පස්සේ database එකේ table වල field ගැනයි record එක තත්ත tempat කිරීම පිළිබඳවයි මම ෆයිල් එකේ විස්තරය කතා කරනවා. මෙතනදී අපි database එකක් ගත්තාම මේක is an integrated collection of logical related record of files here. The database considered record previously stored in separate file into common pool of data record that provide data of any application. The details managed by systems of that called database management terms. The data is stored in a database independent of the application program using of the type of secondary storage device on which is stored. ඒ කියන්නේ අපි database එකක් කියලා ගත්තාම වාර්තා හා ගොනු වල ඒකාබද්ධ එකතුවක් විදිහට මේ දත්ත ගබඩා කිරීම සඳහා සකස් කරන යම්කිසි ක්‍රමවේදයකට තමයි අපි මේ database එක කියලා කියන්නේ. උදාහරණයකට විදිහට ගත්තොත් දැන් මම example එකක් විදිහට පෙන්නනවා. TB browser SQLite කියන ප්‍රෝග්‍රෑම් එක මේකෙදි මම කෙලින්ම ගිහිල්ලා මෙන්න මේ new database file එක නිර්මාණය කරනවා. ඒක මම නමක් දෙනවා කියලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔන්න දැන් database එක create වුණා. database එක create වුණාට පස්සේ අපිට මෙතන කියනවා මේ record fields by ඊට පස්සේ මෙතන තියෙනවා අපිට table එකක් ගන්න. ඒ කියන්නේ දැන් අපි table එකට නමක් දෙනවා table කියලා. ඊට පස්සේ අපි මේකට field දානවා. මේවා තමයි field කියන්නේ. අපි ඒකට name කියලා දීලා තව field එකක් දානවා දැන් බලන්න මෙතන මේ මම මෙතන name එකේ h එක දානකොට මේ SQL වල මේක auto type වෙනවා. ඒ කියන්නේ මේ SQL language එක මේක type වෙලා auto වෙලා තියෙනවා. මේක අපි ඉස්සරහා අපි සාකච්ඡා කරනවා. නිසා මේක okay දෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේක table එකක් විදිහට නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟට මේ අපි මේකේ ෆයිල් එකක් විදිහට ගත්තාම මේ වර්ගීකරණය මේක අපි database එක save වුණ තැන එහෙම නැත්නම් අපි database කරපුවාම මේකෙන් නිර්මාණය වෙන එක තමයි මේ db browser file එක මේ html කියන ෆයිල් එක තමයි මේ අපි ෆයිල් එක කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ තියෙනවා record එකක් කියන්නේ අපි මේ ගත්ත මේවට මේ table ඇතුලේ තියෙන field වලට මේ name වලට නමට සරම් කාගේ හරි හර්ෂ කියලා නමක් ඊට පස්සේ age කියලා දානවා වයස දානවා අන්න ඒවට තමයි මෙන්න මේ එක වැටෙන්නේ. ඒක පුළුවන් stable කරන්න. database structure එකේ මේක ආපහු ගිහලා අපි සාමාන්‍ය නමක් දෙන්නේ text එකක් විදිහට age එකක් අපිට numeric එහෙම නැත්නම් number එකක් integer එකක් විදිහට දෙන්න පුළුවන්. ඒක okay දෙනවා. හරි. ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා මේ organizing data in traditional data environment එක. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත්
डेटाबेस එක මුල් යුගයේ ඒ කියන්නේ අපි डेटाबेस එක මුල් යුගයේ ගත්තාම ඒකේ ඔයා හිතන්න දැන් තියෙනවා මෙතන ඩිපාර්ට්මන්ට් හතරක් තියෙනවා. ඒ කියන්නේ බිල්ඩින් හතර බිල්ඩින් එක ඇතුළේ ඩිපාර්ට්මන්ට් හතරක් තියෙනවා කියලා හිතන්න. accounting department එක තියෙනවා. HRM department එක තියෙනවා. marketing department එක තියෙනවා. manufacturing department එක තියෙනවා. එතකොට මේ ඩිපාර්ට්මන්ට් එක ඇතුලේ වෙනම කම්පියුටර්ස් තියෙනවා. හරි. ඊට පස්සේ මේ software වර්ග දැන් මම ඔයාලට කිව්වා මේ මැනේජ්මන්ට් කියන software එක නැත්නම් මෙතන මේ Avvo කියන software මේ පරිගණක වල install කරලා තියෙනවා. දැන් ඊට පස්සේ මේ install කරාට පස්සේ මේවයින් එන data ටික දැන් උදාහරණයක් ගත්තොත් අපි manage කියන software එක අපි ගන්නවා. manager කියන එකේ manager කියන software එක install කරනවා. install කරලා තියෙනවා දැන්. මේක මම open කරනවා. open කරලා බලමු. මේ මම save කරපු ඒක business කියලා. අපි මෙතන දැන් new sales order එක අපි new sales order එකක් දීලා create කළා මේකේ තියෙන data ටික අපි save කරපුවාම computer එක unit එක මේක අපි create කළා. ඒ කියන්නේ ඕක දැන් save වෙනවා. හරි. දැන් මේක save වෙනවා. ඒ save වෙන්නේ කොහාටද? මේකේ තියෙන මෙන්න මේ database එකට. හරි. දැන් old එකේදී විශේෂත්වය තමයි මේක save වෙන්නේ තනි මේ database එකට. HRM එකේ database එක. marketing එකේ database එක. දැන් අපි මෙතනදී old එකේදී විශේෂත්වයක් ගැන බලනවා. ඒ තමයි මේ problem. ඒ කියන්නේ මොනවද මේකේ තියෙන problem එක old වල. එතකොට old database system එක මේක කියනවා each department develop their own system the data file grow independently. ඒ කියන්නේ මෙතන අපි හිතමු තව ගිය මාස ඒ කියන්නේ මාසයකට හෝ මාස අවුරුද්දකට කලින් පටන් ගන්නවා කම්පැනි. ඒ කම්පැනි මේ හතරම තියෙනවා. දැන් කම්පැනිය තව අවුරුදු 2 3 4ක් යනකොට ලොකු වෙනවනේ. කම්පැනිය වර්ධනය වෙනවා. එතකොට ඒ කම්පැනිය වර්ධනය වෙනකොට මේකට මෙතන ඉන්න එක්කෙනා දාන data ප්‍රමාණය employee ලගේ details ආයතනයේ financial වාර්තා මේ වාර්තා ඔක්කොම එන තොරතුරු ප්‍රමාණයක් මේකත් එක්කම ලොකු වෙනවා. කම්පැනි ලොකු වෙනවා වගේම මේකත් එක්කම ලොකු වෙනවා. අන්නේ ලොකු වෙද්දි අන්නේ ලොකු වීම තමයි අපි මේ redundancy එකක් විදිහට හඳුන්වනවා. example එකක් විදිහට ගත්තොත් අන්න ඒක database එක ලොකු වෙනවා කියන එක කියන්නේ theory එකක් විදිහට අපි මේ හඳුන්වන්නේ redundancy කියලා. සහ මේ උඹෙන් කියන මේ grow independent කියන්නේ ඒකටම තමයි. ඊට පස්සේ මේ තියෙන information silo මේ scenario කියලා. මෙතනදි තියෙන්නේ හිතන්න HRM department එකේ එක්කෙනෙක්ට accounting department එකට ගිහිල්ලා ඒ කියන්නේ HRM department එකේ මේ computer එක ඉන්න කෙනෙක්ට මේ database එකට යන්න ඕන වෙලා මේ තොරතුරු මෙයා accounting department එකේ financial විස්තරයක් ගන්න ඕන වුණා කියලා. එයාට මේකේ ඇතුළට ගිහින් හොයන්න අමාරුයි. ඒ කියන්නේ database දෙකක් නේ. එතකොට අන්න එතනදී ඇතිවන බාධාව තමයි මේ information silo එකක් විදිහට හඳුන්වන්නේ. ගොඩක් ඒවාට අපි බාධාව. පැහැදිලිවම බාධාව කියන එක තමයි මේකේ දාලා අදහස තියෙන්නේ. ඊළඟට තියෙනවා මේ processing inflexibility කියලා. processing inflexibility කියන්නේ accountant department එකේ detail එකක් HRM department එකකින් ගන්න ගියොත් එතනදී ගන්න අමාරුයි කියන එක තමයි අදහස් වෙන්නේ. ඒ කියන්නේ
මෙතන accounting department එකේ තියෙනවා accounting details. HRM එකේ එක්කනට ඒක application එකක් කරා ඒ කියන්නේ මේ software එකක් කරා මේ software එකේ තියෙන detail ගන්න පුළුවන්ද බෑ. අන්නේ ගන්න අමාරුයි කියන එක. ඒ කියන්නේ බැරි හැකියාව තමයි අපි මේ processing inflexibility කියලා අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ application දෙකක් කරා ගිහින් අර අනිත් application එකේ තියෙන data එක ගන්න බැරි හැකියාව තමයි බැරිකම තමයි මේ processing inflexibility කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ තියෙනවා මේ wasted storage කියලා. wasted storage කියන්නේ department එකෙන් department එකට වෙනම database තියෙන නිසා එතනදී database එක ගොඩාක් කලයක් පිරලා ඉතිලා යන්න පුළුවන්. අන්න එතනදී අනවශ්‍ය මොකද එතනදී පැහැදිලිවම කියන්නේ දැන් accounting department එකේනුත් අර HRM employee අපි හිතමු employee කෙනෙක් ගත්තා කියලා. employee කෙනෙක්ගේ ගොඩක් details accounting department එකෙන් වෙනම save කරනවා. HRM department එකෙත් වෙනම save වෙනවා employee ගේ detail. අන්න එතකොට අනවශ්‍යනේ දැන් එක database එකට යන්න තියෙන දේනේ මේ මෙතන මේ තැන් දෙකකට හතරකට බෙදිලා යන්නේ. අන්න ඒක තමයි මෙතනින් අපි කියන්නේ. ඒ කියන්නේ wasted storage අනවශ්‍ය මේ store කිරීම. ඊට පස්සේ තියෙනවා මේ program data dependency කියලා. program data dependency වලදී department එකේ ඒ කියන්නේ HRM හරි accounting හරි වෙන system software install කරලා ඒක හරහා තොරතුරු ඒ කියන්නේ සම්බන්ධ වෙන්න බෑ කියන එක තමයි ඒකේ අදහස වෙන්නේ. program data dependency program දෙකක් කීපයක් අතර සම්බන්ධ වීමක් කරනවා. ඊට පස්සේ තියෙනවා post security කියලා. post security කියලා අපි කියන්නේ අපි හිතමු මේක accounting department එකට virus guard එකක් දානවා, HRM එකටත් virus guard එකක් දානවා, marketing එකටත් දානවා, management. දැන් මේ virus guard දාලා මේකට scan වෙනවා, මේකිනුත් මේවා scan වෙනවා. නමුත් අපි හිතමු වෛරස් එකක් ඇවිල්ලා මේ හතර කොනේ ඒවටම ඇටැක් වෙනකොට එකවරම මේකේ තියෙන මේවා ඩවුන් වුණොත් මේකත් යනවා. ඒ කියන්නේ වෙනම database වලට database management system එක protect කරන්න ආරක්ෂක පද්ධති centralize කරලා නැති නිසා එක ඒවට ඇටැක් આવුත් ඒව තොත්ත විනාශ වුණොත් එතනදී ගැටලුවක් මතුවෙනවා කියන එක තමයි මේකේ අදහස වෙන්නේ. ඒ කියන්නේ ආරක්ෂාව මදි. ඊට lack of data sharing availability කියන්නේ මේ accounting department එකේ තියෙන file එකක් HRM department එකට හෝ marketing department එකට යවන්න තියෙන බාධාව. ඒ කියන්නේ ඒකදී මේ තියෙන software වලින් ගන්න file යවා ගන්න ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ හැකියාව මදි මේ database වලින් කියලා අර එකකින් ඔහොම යවන එක ඒක හැකියාවක් නැහැ කියන එක ඒක share කරමින් කියන්නේ අපි දන්නකොට data එකක් තව කෙනෙක්ට යවන කෙනෙක් කරන්නේ පටස් කාලා දැන් නම් තාක්ෂණය දිනු හින්දා යවනවා. නමුත් දැන් මෙතනදී තාක්ෂණය නොදිනු මට්ටම නිසා මේක share කරන්න මේ හැකියාව නැහැ කියන එක තමයි අපි මෙතනදී ඉගෙන ගන්න. ඊළඟට තියෙනවා මේ database approach to data management or database collection of data organized so many application options by centralizing the data and controlling return by data. DBMS database management system permit of organization centralize data manage efficiency and provide access to store data by application program. Act interface between application program and physical data file, separate file, logical view, physical view, represent view how it low database. Okay. එතනදී ඔක්කොම ගත්තාම තියෙන ප්‍රධානම කාරණය තමයි මෙතන database management system එකක් තියෙද්දි ඒ කියන්නේ මේ database එක තියෙද්දි අපි හදපු DB file එක මෙහෙම තියෙද්දි මෙතන මේ පරිගණක HRM department එකෙන් accounting department එකෙන් data දැම්මා කියලා හිතමු. data දැම්මා. එක form විදිහෙන් මේ වගේ form අපි හිතමු මේ වගේ form වලින් අර new sales orders වගේ මේ විදිහට form දැම්මා. දැන් මේ form වලින් data enter කරා. enter කරාම මේකට මෙතෙන් දෙනවා.
දැන් data ඔක්කොම මෙතන එකතු වෙලා තියෙනවා. දැන් මෙතනදි තියෙන එක තමයි මෙතනදි authority එකක් තියෙනවා. ඒ තමයි power authority එක. ඒ කියන්නේ database management system software එකට පුළුවන් මේ CEO ට විතරක් මේ database එකේ ඇතුලේ තියෙන ඔක්කොම detail ටික එකවර පෙන්වන්න අවස්ථාව දෙන්න. ඊට පස්සේ අපි හිතමු මේ ආයතනයේ ඉන්නවා වෙන මැනේජර් කෙනෙක්, මාකටිං මැනේජර්. එතකොට මාකටිං මැනේජර්ට මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ අය දාන ඩීටේල් ටික විතරක් පෙන්වන්න ඒ කියන්නේ ඒ ෆෝම් software එකක් හරි ඕපන් කරලා බලන්න ඒ අවස්ථාව දෙන්නේ මෙන්න මේ database management system එක හරහා admin power එක දීලා තියෙනවා අර මේ marketing database වලට විතරක් සම්බන්ධ වෙන. අන්නේ ඒ power authority එක තමයි මෙතනදී අපි මේ database approach to data management කියන එක හඳුන්වලා දෙන්නේ. ඒ කියන්නේ approve එක. ඒ කියන්නේ ආයතනයක් ගත්තාම ඒ ආයතනය ඇතුළේ ඉන්න marketing managers ලා ඊට පස්සේ ඒකේ පල්හැය ඉන්න එක එක තනතුරු දන්න අධ්‍යක්ෂකවරු එතකොට මේ හැමෝලටම ඒගොල්ලන්ට ලිඛිතව ලොග් වෙනකොට ඒගොල්ලන්ට බලන්න පුළුවන් මේ data වල ඉතාම සීමිත ප්‍රමාණයක් බලන්න අවස්ථාව හදලා දෙනවා. ඒ කියන්නේ ඒකේ අර admin එක තමයි කියන්නේ limited ප්‍රමාණයට විතරයි යාට බලන්න පුළුවන් මේ data එක. යාට ඔක්කොම බලන්න අවස්ථාව හදලා දෙන්නේ නැහැ database එකේ. ඒක තමයි ඒක මේ database management system එක වැදගත්කම තියෙන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරනවා මේ කොහොමද මේ database approach data management කියන database මේ problem ඒ කියන්නේ database approach to data management. ඒ කියන්නේ මෙතනදී කියන්නේ එක database එක. ඒ කියන්නේ මේ පරිගණක department එකේ පරිගණක වලින් දානවා name student කියලා ඒ විස්තර. ඊට මේ department එකේ වෙන වෙන විස්තර දානවා gross payout ඒ වගේ. ඒවා දාපුවාම database management system software එකේ එක database එකක් කරා මේ ඔක්කොම save වෙනවා. හැබැයි traditional file environment එකදී මේ කලින් ඒ කියන්නේ data වෙනම save කරනවා. ඒ කියන්නේ අපි මේ දැන් වර්තමානයේදී මේ විදිහට එක database එකක් පාවිච්චි කරාට අතීතයේදී වෙන වෙනම database වලට දත්ත save කරා කියන එක තමයි මෙතනදී කියන්නේ. ඒ කියන්නේ මේ විදිහට වෙනම දත්ත save කරා ඒකේ problem එක slow කරන්න තනි database එකක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒ database එකට මේ ඔක්කොම machine වලින් ගන්න data ටික එකතු add කරනවා කියන තමයි අදහස තමයි මෙතන තියෙන්නේ. ඊළඟට තියෙනවා මේ relational DBMS. relational DBMS එකේදී අපි බලන්නේ මේ database එකට දැන් අපි මෙතන බලපු මේ table එක ඇතුලේ තියෙන name වලට age වලට data දාද්දී දාලා ඊට පස්සේ ඒ කියන්නේ දැන් relational DBMS එකේ වැදගත් වෙන්නේ අපි ප්‍රායෝගික තලයේ. ඒ කියන්නේ දැන් අපි මොකක් හරි යුනිවර්සිටි එකක් ගත්තා කියලා හිතමු. යුනිවර්සිටි එකක් ගත්තාම ඒකේ එක ඩිපාර්ට්මන්ට් එකකින් ඒ වගේම එක ඩිපාර්ට්මන්ට් එකකට ස්ටුඩන්ට්ලා ගොඩක් ඉන්නවා. ඒ වගේම එක ඩිපාර්ට්මන්ට් එකකට එක HOD කෙනෙකුත් ඉන්නවා. ඒ වගේම ඩිපාර්ට්මන්ට් ගොඩක් එකතු වුණාම ෆැකල්ටි කීපයක් හැදෙනවා. මෙහෙම ෆැකල්ටි ගොඩක් එකතු වුණාම යුනිවර්සිටි එකක් හැදෙනවා. ඒ වගේ යුනිවර්සිටි ෆැකල්ටි අතර සම්බන්ධතා. ඒ කියන්නේ මම කිව්ව ස්ටුඩන්ට් එකේ කරන කෝසස් වලට සම්බන්ධ වෙනවා. උපාධි වලට සම්බන්ධ වෙනවා. ෆැකල්ටි යුනිවර්සිටි ස්ටුඩන්ට් කන්සර්න්. ඒ කියන්නේ රිලේෂන්ෂිප් එකේදී අපි database එකක් system එකක්
යුනිවර්සිටි එකට ඇඩ් කරන්න යනකොට අපිට මේ ඩේටාබේස් වර්ගීකරණය කරන්න වෙනවා. ඒ කියන්නේ දැන් අපි ඩේටාබේස් එක ක්‍රියල් සිටුේෂන් එක ගනිද්දි අපි ස්ටුඩන්ට් එක ගන්නවා නම් ස්ටුඩන්ට් කියලා ගන්නවා නම් ස්ටුඩන්ට් ඩිපාර්ට්මන්ට් එක කියන්නේ ස්ටුඩන්ට් ස්තර එකතු කරන එක තැනකට ගන්නවා නම් එතනදී ස්ටුඩන්ට්ලාගේ විස්තර ගන්න එකයි ඊට පස්සේ කෝසස් වල විස්තර ගන්න එකයි අන්න ඒවට ඒ දැන් අපි දැන් ප්‍රායෝගික තලයේ ගමුකෝ ප්‍රායෝගික තලයේ සරලව ප්‍රායෝගික තලයේ ගමු යුනිවර්සිටි එක තියෙනවා අපේ යුනිවර්සිටි එකක් ගත්තත් යුනිවර්සිටි එක තියෙනවා ඕන යුනිවර්සිටි එකක් ගත්තත් යුනිවර්සිටි වල බෙදෙනවානේ සාමාන්‍යයෙන් එක්සෑම් එක බ්‍රාන්ච් එක වෙනම බෙදෙනවා ඊට පස්සේ ශිෂ්‍යයන්ගේ විස්තර ගන්න බ්‍රාන්ච් එක එහෙම බෙදෙනවා ඊට පස්සේ අන්න ඒ විදිහට ඊට පස්සේ ආයතන ඇතුලේ සේවකයන්ගේ විස්තර ඒ ගන්න එහෙම බ්‍රාන්ච් එක තුනට කැඩෙනවානේ අන්න ඒ කැඩුනහම ඒගොල්ලෝගේ ප්‍රායෝගික තලයේ ඒගොල්ලෝ ශිෂ්‍යයන්ගෙන් තොරතුරු ගන්න ඕන නම් ඒවා ස්ථානගත කරන්න එපා. ඒ ස්ථානගත කරද්දී ඒ පරිගණක හරහා ස්ථාන කරද්දී ඩේටාබේස් වලට කැඩෙනවනේ. ඒ කියන්නේ ඩේටාබේස් එකක් විදිහට ඒ කියන්නේ අපි ටේබල් එකක් විදිහට මෙතන ගත්තු නේම් මේජ් විදිහට එක මෙතනින් කඩා ගන්නකොට අපි සරලව ගමුකෝ. හරි. අපි ගමු සෑම් බ්‍රාන්ච් එක. exam branch එකෙන් මොකද කරන්නේ exam branch එකෙන් කරනවා exam එකට ඉන්න ළමයිගේ නම මේ හරි ඒකට දානවා අපි නමයි ඊට පස්සේ exam number එක දාමු number ඊට පස්සේ exam date කියලා දාමු හරි දැන් මේ විදිහට අපි ෆීල්ඩ් හදලා මේවා අපි ටෙක්ස්ට් දාමු ටෙක්ස්ට් විදිහට දීලා මෙතන නාම කියලා ටෙක්ස්ට් කියලා දීලා ඊට පස්සේ දැන් exam branch එකෙන් ඒක ගත්තාම exam branch එකේ අය මෙන්න මේ data තමයි මෙතනින් මේ නාම exam number exam ඔය කියන data තුන තමයි මේ විදිහට enter කරන්නේ enter කරන්නේ exam branch එකේ අයනේ හරි දැන් අපි ගන්නවා student branch එකේ අය ඒකට ගිහිල්ලා table එක ගන්නවා database එක ඇතුලේ හරි student branch අහලා අපි මේකට දානවා student branch එකේ මොකද ඒකට තියත් student name ඊට පස්සේ මොකද්ද age ඊට පස්සේ කොහොමද student name age ඊට පස්සේ location ඔය වගේ විස්තර ටික එයාලත් student branch එකේ අය ගන්න ඉතින් student name එක අපි text කියලා දෙනවා age එක එහෙම දීලා location එක text කියලා දෙනවා මුස්ලිම් එක ඕකේ දෙනවා එතනදී දීලා දෙකට දැන් කඩලා තියෙන exam branch student branch කියලා කඩලා තියෙනවා දැන් මේකෙදි මේ exam branch එකේ ඉන්න කට්ටියගේ ඒ කට්ටිය details enter කරනවා enter කරලා හරි එතනදී enter කරනවා නම් මේ විදිහට database එක දාන්න නම් මේ විදිහට මේ exam branch එකේ ඉන්න tables වල විදිහට ඉන්න මේ විස්තර ශිෂ්‍යයන්ගේ විස්තර faculty විස්තර විදිහට මේක මේ relationship එකක් හදනවා ඒ relationship එක තමයි අපි මේ relational database කියලා අපි හඳුන්වන්නේ හරි ඊට පස්සේ මේ relational DBMS එකේ තියෙනවා create print update delete කියලා ඒ කියන්නේ මේ
database එකේ තියෙන table එකේ අර මම කිව්වා මේකේ data enter කරද්දී ඇතුළට දාද්දී create කරලා update කරලා delete කරලා ඇතුළේ දෙන තොරතුරු delete කිරීමේ හැකියාව මේ root කියන ක්‍රමයේදී යටතේ තියෙනවා. select and join එකෙන් කරන්නේ යන්න මේ. ඒ කියන්නේ SQL දැන් SQL නේ කරන්නේ. ඒකට මේ අපි exam branch එකේදී මම ඉතින් මෙතන මේ දැන් දාපුවම මේ වෙන්නේ අන්න මේ SQL නේ. අන්න SQL හරහා තමයි ඒ මෙන්න මේ කාර්යයන් කරන. ඒ කියන්නේ create කරන read update කරන අන්න ඒවා. ඊළඟට තියෙනවා මේ cloud based database කියලා. අත් පොඩ්ඩක් ගිහින් බලමු මේ cloud based database කියන මොනවද? Microsoft Azure දී. පොඩ්ඩක් check කරවන්න Chrome එකට ගිහිල්ලා. Microsoft Azure තමයි මේ තියෙන logo එක. මෙතනදි වෙන්නේ ඇත්තටම Microsoft Azure ලගේ cloud database එක data තැන්පත් කරන එක. ඒ කට්ටිය දැන් ඒගොල්ලන්ගේ විස්තර දීලා තියෙනවා. දැන් අපි ළඟින්නේ cloud නේ Microsoft Azure ලගේ ඒගොල්ලන්ගේ soft company Azure කියන අපිට ඒක data තැන්පත් කිරීම තමයි ක්‍රියාවලිය ගැන තමයි මේ Microsoft Azure එකේ කාර්යය වෙන්නේ. ඊට පස්සේ Amazon ලගෙත් එහෙම තියෙනවා. Amazon ලගෙත් servers තියෙනවා. ඒ servers වල data store කරන්න තමයි මේ cloud based database කියන පද්ධතිය හඳුන්වලා දීලා තියෙන්නේ. මොකද අපිට cloud based පද්ධතිය වල වැදගත්කමක් තියෙනවා. අපි හිතමු අපේ කර්මාන්ත ආයතනයේ තියෙන පරිගණක database පද්ධතිය database virus ප්‍රහාරයකින් විනාශ වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයතනයේ වෙච්ච මොනවා හරි අපි හිතමු කියන්න බෑ එක අලාභ හානි වෙන්න පුළුවන්, damage වෙන්න පුළුවන්, වතුර වෙන්න පුළුවන්. අනේ ඒ වගේ අවස්ථාවලදී අර දත්ත පද්ධතියට හානි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපිට cloud based database එක වැදගත්කමක් තියෙනවා. අතනින් ගන්න database ටික data ටික අරගෙන පටස් ගාලා මේ ඉන්ටර්නෙට් අන්තර්ජාලයේ තියෙන පිටරටක තියෙන පරිගණක සර්වර් එක තැන්පත් කරන එක වැදගත්කමක් තියෙනවා. ඊළඟට අපි මේ බලනවා capability of DBMS කියලා. ඒ කියන්නේ database management system එක මේ කියන්නේ හැකියාව කියන එක තමයි ඉතින් අදහස් කරන්නේ. ඒ කියන්නේ හිතන්න අපි database එකක් හදනකොට ඒ කියන්නේ ඒගොල්ලෝ හදපු එකක් නෙවෙයිනේ අපි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ නෙවෙයිනේ පාවිච්චි කරනවා. අපිට ඕන අපිම හදපු අපිටම ඩිසයින් කරගන්න පුළුවන් database එකක් තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අතනදී cloud database එකේදී ඒ කියන්නේ දැන් උදාහරණයක් ගන්නකො software ඒ කියන්නේ database management system එකක් develop කරනවනේ. develop කරන company එකක් තියෙනවා. ඒ කට්ටිය ඒගොල්ලෝ capability එක. ඒ කියන්නේ ඒගොල්ලෝ වග බලා ගන්න ඕන develop කරද්දී මේ අපිට ඒ කියන්නේ මම ඩිසයින් කරනවා නම් මට ඕන විදිහට ඩිසයින් කරන්න අවශ්‍ය පසුබිමට අවශ්‍ය පරිදි මුදුකාංගයේ ඒ කට්ටිය develop කරලා දෙන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලන්ගේ හැකියාව. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වෙන්න ඕනේ ඒ කාර්ය කියන එක තමයි මේ capability එකේ අපි කතා කරන්නේ. එතන තියෙනවා මේ data dictionary කියලා. data dictionary කියන්නේ database එකේ තියෙන අපි මෙන්න මේකට data dictionary එක කියන්නේ field එකේ කොච්චර ප්‍රමාණද format input marks default value මේ database එකේ table මේ වල මේ කොච්චරක් තොරතුරු දානවද size එක කොහොමද කොච්චර text ප්‍රමාණයක් වදින්න ඕනද දාන්න ඒ වගේ මේක තමයි data dictionary එක විදිහට අපි අඳුරන්නේ. ඊළඟට තියෙනවා මේ data manipulation language. ඒ කියන්නේ SQL structured language එක කරා
අපේ database එකේ තියෙන table delete කරන්න insert කරන්න update කරන්න හැකියාව තියෙන ඕනේ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් මම මෙතන මේක දාපු ගමන් දාලා එහෙම දාව මේ විදිහට එන්නේ. දැන් මෙතන තියෙන දේවල් වලට මට මේ විදිහට මෙතනම ටයිප් කරලා මේකේ තියෙන එකක් delete කරන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි මෙතනදී අපි මේ structure query language එක කියන්නේ. දැන් මෙතන මේ තියෙන එක මේක දාන කියනම SQL structure query language. Normalization. Normalization is a database design technique that reduces that redundancy and eliminate undesirable characteristic like insertion, insert, update, deletion, anomalies, normalization rules divide larger able to smaller table and links them using relationship. The purpose normalization in SQL is to eliminate redundant, repetitive data and unsure data is stored logically. Normalization. Normalization එකේදී වෙන්නේ අපි හිතමු දැන් data අපි store කරපුවාම ඒක බොහොම එච්චර organize වෙලා නැහැ. ඒ කියන්නේ දැන් ඔය අපි data enter කරනකොට insert කරනකොට වැරදිලා සමහර data අපි name එක දාද්දි age එක දාද්දි අපිට ඒක හරියට නොදා කියන්නේ අමතක වෙලා එක්ක නොදා ඉන්න පුළුවන්. ඒක වැරදිලා හෝ අපි data enter කරත් system එක හරහා RAM වල හරි මොනවා හරි process එකක් වෙලා ඒක enter නොවි වෙන්න පුළුවන්. ඒ කියන්නේ database එකට ඒ data එක නොගින් තියෙන්න පුළුවන්. අන්න එතනදී අපිට අදගත් වෙනවා ඒ data සංවිධානාත්මක කරන්න. ඒවා ඒක අයින් කරලා ඒවා ඒ අයින් කිරීමේ හැකියාවන් කරන්න ඊට පස්සේ ඒ data duplicate වෙලා තියෙනවා ඒවා හදාගන්න. අන්න ඒකදී එතනදී අපිට වැදගත් වෙනවා මේ normalization කියන එක. Then ER diagram, ER diagram එකේදී ER diagram stands for entity relationship diagram, also known ERD is a diagram that displays the relationship of entity set stored in a database. In other words, ER diagram helps to explain logical structure of database. ER diagram are created based on the three basic concepts: entity, attribute, relationship. අනේ තුන මතක තියාගන්න entity attribute relationship කියන එක. ER diagram contain different symbols that use rectangle to represent entities, all to define attribute, and diamond shape to represent relationship. එතනදී අපි සාමාන්‍යයෙන් database එකකදී මම අර කිව්වා වගේ university එකකට ගලප ගන්න යද්දී අපි මේ database එක වර්ගීකරණය කරනවා. ඒ කියන්නේ ER diagram එක කලින් නැතුව අපිට database එකක් develop කරන්න හැකියාවක් අඩුයි. එතනදී දැන් මෙතන මම පෙන්නලා දීලා තියෙන මේ entity name වලදී ඒ කියන්නේ person, place, object එකක් තමයි මේ entity එකක් විදිහට අපි හඳුන්වන්නේ. car, student ඒ කට්ටිය object එක කියන්නේ student කෙනෙක් නම් එයා object කෙනෙක්. ඊට තියෙන මේ attribute name ඒ කියන්නේ car එකක් object එකක් ගත්තාම මේවයි ලක්ෂණ තියෙනවා. car කියන colored එක ඔන්න ඒවා තමයි මේ ලක්ෂණ attribute වලින් කියන ලක්ෂණ. ඊට පස්සේ තියෙනවා මේ verb phrase කියලා. මේ verb phrase ලාංඡනය යටතේ association between the instance of one more entity type blue car belongs ඒ කියන්නේ මේක තමයි relation එක. ඒ කියන්නේ මේකෙන් මේක සම්බන්ධ වෙනවා කියන එක තමයි ඒ කියන්නේ මේක ගොඩක්කට verb එකක් නෙන්නේ. ඒතකොට car එක run කරනවා කියන්නේ මේක මෙතන සම්බන්ධ වෙනවා කියන්නේ ඒක relation එක තමයි මේකෙන් පෙන්නන්නේ. අපි ඒක තමයි දැනගන්න ඕනේ. එතෙන් මම වර්ගීකරණය කළා තියෙනවා මේ entities එක person නම් employee student person place නම් store building object machine product car event sale registration account post කියන එක ER diagram එකේදී වර්ගීකරණය කළා තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ using database to improve business performance and decision making කියන. ඒ කියන්නේ අපි business data warehouse ඒ කියන්නේ business එකකදී අපිට වැදගත් වෙනවා මේ එක අවුරුදු කීපයක් අවුරුදු ගණනාවක් අපි දැන් ආයතනයක් ගත්තාම මේ අවුරුදු ගණනාව ඇතුළේ යාලා කරපු operation data ඒගොල්ලන්ගේ ආයතනයේ තියෙන customers ලගේ data ඊට පස්සේ manufacturers වලින් data
අතීත වාර්තා ඊට පස්සේ external data මේ ඔක්කොම මේ data warehouse එකක් ඇතුලේ store වෙලා තියෙනවා අවුරුදු ගාණක් තිස්සේ. ඒ කියන්නේ අපි අර department වලින් ගත්ත එකතු වෙච්ච දත්ත එක database එකකට දාලා ඒකේ ඔක්කොම එකට එකතු කරලා පිළියෙල කරලා තියෙනවා. දැන් ඒ අන්න එතනදී ඇයි මේම data warehouse එකකින් අපිට තියෙන වාසි තමයි අනාගතේ අපිට forecast කරගන්න පුළුවන්. decision එකක් ගන්න පුළුවන්. performance and decision. ඒ කියන්නේ ආයතනයේ අතීතයේ ඉඳන් මේ දක්වා කරන ගියදී මොන අවුරුදු වලදී කොච්චර ආදායමක් ලැබුවද කියන එක අපිට මේ data warehouse එකේ තියෙන වාර්තා කියවලා අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒක තමයි මේ data house එක කාර්යභාරය වෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේ data mart කියලා. data mart කියන්නේ අපි හිතමු දැන් මෙතනදී වෙන්නේ ආයතනයක database data ටික data warehouse එකට යනවා. නමුත් data mart එකේදී වෙන්නේ ඉතාම සුළු කාරණා. ඒ කියන්නේ දැන් ආයතනයේ cashier ඉන්නවා කියලා හිතමු. cashier එයා කරන ගනුදෙනු ඉතාම සුළු ප්‍රමාණයක ඒ සිස්ටම් හරහා කනෙක්ට් කරලා ඉතාම සුළු අර එයා කරපු ගනුදෙනු වල විස්තර එයාගේ ඒ සිස්ටම් එකක් හරහා මේ warehouse එකක් තියෙන අපි යම් කිසි ආයතනයක හෝ ඒ ආයතන database එකකට මේ රට වටේ තියෙන point of sales ආයි කියන්නේ අර කඩවල විකුණන cashier කේ තියෙන පද්ධති තියෙන තොරතුරු මෙන්න මේ කියන මේ එක data warehouse එකේ store වෙනවා. එතකොට data warehouse එකේ තියෙන එක හරහා පුළුවන් යම් කිසි ආයතනයක් එයාලගේ වටේ රට වටේ තියෙන shop තියෙනවා නම් එයාලට ඒ කියන්නේ ව්‍යාපාරයේ කටයුතු සම්බන්ධයෙන් පුරෝගතනයක් කර ගැනීම හැකියාව තියෙන මේ data mart හරහා. ඊට තියෙනවා මේ bookstore sales වලදී ඒක තමයි. ඒ කියන්නේ colleges bookstore ඊට පස්සේ online sales වලදී මේ data mart කියන්නේ සුළු කාරණාවලදී ඒ විකුණුම් සම්බන්ධව පුරෝගතනයක් ගන්න පුළුවන් ඒ අවුරුදු ගාන එක එකතු කරපු details හරහා. ඒක තමයි data mart එකේ කාර්යභාරය. ඊට තියෙනවා මේ business tool එක. ඒ කියන්නේ business intelligence එක. එතනදී වෙන්නේ තමයි අපි හිතමු මේ database එක අවුරුදු ගානක් එකතු වෙච්ච දත්ත අපිට එකපාරට බලන්න චෙක් කරන්න සහ නිවැරදි ලෙස පුරෝගතනය කරන්න මුදුකාංග තියෙනවා. ඒවට තමයි business intelligence software කියන්නේ. මේ BI software දැන් උදාහරණයක් Microsoft BI කියන්නේ අන්න ඒ example එකක් විදිහට ගන්න පුළුවන් software එක. දැන් ඒ වගේ තව business intelligence මේ database වලටම අදුන් software තියෙනවා. ඒ එතනදී අපිට පුළුවන්කම තියෙනවා මේ software හරහා install කරනවා අර මම මුලින් කිව්ව මේ මෙන්න මේ database management system වලට install කරලා සම්බන්ධ කරලා ඒ කියන්නේ මේවා මේකත් එක්ක connection කරනවා අර business intelligence software connect කරලා ඊට පස්සේ හැකියාව තියෙනවා අපිට මේ කොහොමද අනාගතේ මේ කියන්නේ pattern අඳුර ගන්න. ඒ කියන්නේ අනාගත පුරෝගතනය කරන්න නම් අපිට relationship මොනවද? ඒ කියන්නේ ව්‍යාපාරික cost එක region එක ඒ කියන්නේ මොන පාද කොච්චර ආදායමක් ලැබුවද ඒ product එක කොච්චර ආදායමක් කියන්නේ අන්න ඒ කියන්නේ ඉහළ පුරෝගතනය කිරීමක් අපිට කිරීමේ හැකියාව මේ business intelligence software වලින් ලබා දෙනවා. මේ කට්ටිය ඒ software එක හරහා තනිකරම මුළු database එකම cover කරලම නිශ්චිත filter එකක් දීලා අපිට මේ තොරතුරු ගන්න පුළුවන්. ඒ කියන්නේ අනාගතේ පුරෝගතනය කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා මේ data mining කියලා. data mining කියන්නේ ඒකත් අර business intelligence වලදී method පාවිච්චි කරන method දෙකක් මේ analysis කරා. data mining එකේදී අපි මේ data mining is a process used by companies to turn raw data into useful information. By using software to look for pattern in large batches of data, business can earn about their customer, develop more effective marketing strategies, increase sales and decrease costs. ඒ කියන්නේ දත්ත ගැනීම සහ ඒ කියන්නේ විශාල දත්ත කණ්ඩවල රටාවන් අඳුරා ගැනීමේ ක්‍රමවේදයක් තමයි මේ data mining කියලා අපි කරන්නේ. මේකෙන් විකුණුම් වල වැඩි කිරීම, සංවර්ධනය, පිරිවැය අඩු කිරීම පිළිබඳ ගනුදෙනු කරවම පිළිබඳ මේ data mining ක්‍රමවේදය හරහා
ඒ කියන්නේ ඒ pattern එක හරහා අපිට ඉගෙන ගන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ දෙනවා මේ predictive analysis. Predictive analysis, the term predictive analysis refer to the use of static and modeling technique to make prediction about future outcome and performance. Predictive analysts look at the current historical data pattern to determine if those patterns are likely to emerge again. This follow business and investor adjust where they use by resource to take advantage of possible future in predictive analysis can also be used to improve operational efficiencies and reduce risk. ඒ කියන්නේ අනාගතයේ පුරෝගතනය කරන්න පුළුවන් යම් කිසි ආකෘතික නිර්මාණයක්, ඒ කියන්නේ ෆිල්ටර්ස් නිර්මාණය කිරීමට හැකියාව සහ ඒ කියන්නේ ඒ රටා හැකියාවන් කියන සහ අනාගතයේ ව්‍යාපාරවල මේ යම් කිසි සම්පත්වල කියන්නේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි කරන්න සහ අවදානම අඩු කරන්න ෆිල්ටර්ස් වගේ අපි සරලව ගත්තොත් මේක ෆිල්ටර්ම තමයි. ෆිල්ටර් එක අවකෙන් තොරතුරු බේරලා අරගෙන ඒක ඇනලයිස් කරලා දෙන එක ක්‍රමවේදයක් තමයි මේ ප්‍රෙඩික්ටිව් ඇනලිස්ට් කියලා අපි හඳුන්වන්නේ. ඊළඟට තියෙනවා මැනේජින් ඩේටා ක්වොලිටි කියලා. ඒ කියන්නේ අපි අර අතනින් අර ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කරහා ස්ටෝර් වෙලා තියෙන ඩේටා ආයතනයේ තියෙන ඩේටා ටික මේ වර්ගීකරණය කරන. ඒ කියන්නේ අපි මේවා වර්ගීකරණය කිරීමට ලක් කළ යුතුය කියන එක තමයි මේ establishing information policy යටතේ specification rules for sharing dissemination requiring standardizing classifying and inventorying. ඒ කියන්නේ ආයතනයේ තොරතුරු රහස්‍ය තොරතුරු තියෙනවා නම් ඊට පස්සේ නිල නොවන තොරතුරු, ඒ කියන්නේ ආයතනයේ අතිශය අපි හිතමු යම්කිසි ප්‍රොඩක්ට් එකක් නම් ඒක ප්‍රොඩක්ට් එකේ තියෙන අමුද්‍රව්‍ය මොනවද, ඒ අන්නේ ඒ කියන්නේ රහසිගත දැන් කොකාකෝලා එකේ තියෙන රහසිගත වට්ටෝරුවක් අන්නේ ඒ වගේ ඒ වට්ටෝරු ගැන ඒ වෙනම ඩේටාබේස් පද්ධති වෙන් කළ විදිහට ඒ ක්වොලිටි විදිහට වෙන් කරලා කැටගරි වලට කැඩීම තමයි මේකෙන් අදහස් කරන්නේ. ඊට පස්සේ තියෙනවා මේකේ මේ තොරතුරු පද්ධති, ඒ කියන්නේ තොරතුරු ප්‍රතිපත්ති ආයතනය ඇතුලේ මේ විදිහට ඩේටාබේස් පද්ධති කරගෙන යද්දී ප්‍රතිපත්ති, ඒ කියන්නේ ප්‍රතිපත්ති රාමුව, ඒ කියන්නේ ගයිඩ්ලයින් එකක් හදලා තියෙන එක කොහොමද වෙන්න ඕනේ කියන එක. ඊට පස්සේ මේ අධීක්ෂණය කරන්න සහ පද්ධති කොහොමද කරගෙන යන්න ඕනේ කියන එක මේකේ ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් එක තනියම රන් වෙන්නේ නැහැ නේ. ඒකට කරගෙන යන පුද්ගලයෙකුත් ඉන්නවනේ. අන්නේ පුද්ගලයාට දෙනවා මේ නිශ්චිත ගයිඩ්ලයින් එක. මෙන්න මේ විදිහට තොරතුරු එක සැලසුම් කරලා මේ විදිහට කරගෙන යන්න කියන එක මේ responsibility එකක් වෙනවා එයාට. ඒක කරගෙන යන්න ඕනේ මෙහෙමයි කියන එක. අන්න ඒක තමයි මෙතනින් අදහස් කරන්නේ. ඊට පස්සේ තියෙනවා මේ data quality audit කියලා. ඒ කියන්නේ සම්පූර්ණ can perform by surviving entire data file, surviving samples from data file, or surviving in user their perception of data quality. ඒ කියන්නේ දත්තවල ගුණාත්මක භාවය. අපි දත්තවල පරිතොරතුරු තියෙනවා නම් ඒවයි ඩුප්ලිකේට් වෙච්ච තියා අලුතින් ආයතනික කරුවට ගියා නම් ඒවයි ඒ කියන්නේ නිශ්චිත විස්තර තියෙනවා නම් ඒවා ඒ වැඩක් නැති තොරතුරු වැඩක් නැහැනේ. දැන් අපිට ඕනේ මේකෙන් පෙරලා අරගත්තු නිශ්චිත ඒ කියන්නේ සත්‍ය තොරතුරු නේ අවශ්‍ය. ඒක සත්‍ය තොරතුරු වල ක්වොලිටි එක ක්වොලිටි කියලා අපි කියනවනේ. ක්වොලිටි තියෙනවනේ ඒ සත්‍ය තොරතුරු ගන්න. ඒක අරගෙන අපි චෙක් කිරීම සඳහා ඔඩිටින් සිස්ටම් එකක් මේ tools වල තියෙනවා. දැන් ඒ tools වලින් අපි ඔඩිට් කරලා ඒවා වෙන් කරලා හරියට ක්ලියර් කරලා ඒ ඩේටාස් පද්ධතිය හදාගෙන යන්න ඕනේ කියන එක තමයි quality audit එකෙන් අපි කරන්නේ. Okay, thank you.